ඊළඟ වීඩියෝ එක සමානවදී චරිතයේ මම දැන් සිරස් රේඛාවක සමානවදී චරිතයේ ගැටලු කිහිපයක් සාකච්ඡා කරා. දැන් කතා කරන්න යන්නේ 2002 A-level ගැටලුව. මේක 2002 උසස් පෙළ විභාගයේ ගැටලුව. මේක තියෙන්නේ සිරස් රේඛාවක සමානවදී චරිතයේ. ඉතින් අපි මේ පාඩම පිළිබඳ අපේ තොරතුරු අසුල් කරගනිද්දී මනසට විවිධ ආකාරයක ගැටලු සාකච්ඡා කරන්න තියෙනවා. හොඳයි එහෙනම් අපි මේ ගැටලුවට යමු. මේ රූප සටහන මම ලකුණු කරලා තියෙනවා බෝඩ් එකේ. මේක කියන්නේ 2l දිග ප්‍රත්‍යස්ථ තන්තුවක් තියෙනවා. ස්වභාවික දිග 2l. ඒකේ ප්‍රත්‍යස්ථ මාපාංකය mg කියලා දීලා තියෙනවා. ප්‍රත්‍යස්ථ මාපාංකය mg කියලා දීලා තියෙනවා. ඒකේ මධ්‍ය ලක්ෂයට ස්කන්ධයේ මු අංශුවකට ගහලා දෙනවා. ස්කන්ධයේ මු අංශුවකට ගහලා දෙනවා මධ්‍ය ලක්ෂයට. ඊට පස්සේ මේ තන්තුව ඒහා B කියලා ලක්ෂ දෙකකට ඇදලා ගැට ගන්නවා. ඒ දෙක අතර දුර 4l කියලා දීලා තියෙනවා. එතකොට ස්වභාවික දිග තියෙන්නේ 2l. ඒකේ මධ්‍ය ලක්ෂය තමයි තන්තුව ගැට ගහලා දෙන්නේ. අංශුව ගැට ගහලා දෙන්නේ. දැන් තන්තුව ඇදලා ගැට ගන්නවා. ඒහා B කියලා ලක්ෂ දෙකකට 4l ඈතින් තියෙනවා. එතකොට අර මේ වම් පැත්තේ කැලේ 2l ප්‍රමාණයක් වෙන්න ඕනේ. දකුණු පැත්තේ කැලේ 2l ප්‍රමාණයක් වෙන්න ඕනේ. 2l ප්‍රමාණයක් වෙන්න ඕනේ. ඒක 4l දිගින් මේක ඇදලා තියෙන්නේ. එතකොට 2l වෙනවා. එතකොට ඇත්තටම දැන් මේ කොටස ගත්තොත් මේ කොටස ස්වභාවික දිග l වෙන්නේ. ඒක දැන් 2l දක්වා ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ l කියන විදතියකට එහා ලක් කරලා තියෙනවා. මේ කොටසේ ස්වභාවික දිග l ඒක 2l දිගකට ඇදලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අංශුව මෙහෙමම අදිනවා ඒ වල ඉඳලා 3l දුරින් තියෙන ලක්ෂයට. 3l දුරින් තියෙන ලක්ෂයට අදිනවා. එතකොට මේ කෑල්ල l. හරි? ඒක තව මොකක්ද කරලා මේ පැත්තේ දකුණු පැත්තේ ලම්බ කොටස දුර්වල වෙන්න ඕනේ. එතකොට මේ 3l දිගට ඇදලා දැන් සීලුවෙන් අතාරිනවා. සීලුවෙන් අතාරිනවා කියන්නේ ආරම්භ වේගය ශූන්‍ය වෙනවා කියන එකයි. ඊට පස්සේ කියනවා මේ අංශයේ පිළිවීම 2l ගන්න x වෙන ස්ථානයකදී චලිත සමීකරණ ලියලා ඒ චලිත සමීකරණේ බව දෙන්නම් කියලා. එතකොට ඒ වල ඉඳලා අංශුවට දුර 2l ගන්න x වෙනවා කියන එකේ තේරුම මධ්‍ය ලක්ෂයේ ඉඳලා x දුරින් අංශුව තියෙන අවස්ථාවක සලකන්න කියන එක මේකේ තේරුම කියන්නේ. ඒ වල ඉඳලා 2l ගන්න x දුරකින් අංශුව තියෙනකොට චලිත සමීකරණය යොදන්න කියන එකේ තේරුම තමයි මධ්‍ය ලක්ෂයේ ඉඳලා x දුරකින් අංශුව තියෙනකොට සාධාරණ අවස්ථාව සලකන්න කියන එක. ඒ කියන්නේ අර සරලවදී චරිතයේ අවස්ථි සමුද්දේ රාමුවේ සලකලා තියෙන්නේ මේ තන්ත්‍රයේ මධ්‍ය ලක්ෂය. එතන ඉඳලා තමයි x මයිනස් තියෙන්නේ. එහෙනම් x මයිනස් මේ පැත්ත නිසා තොරණේ මේ පැත්තට x ඩබල් ඩොට් තියෙනවා. මේ තන්තු කොටසේ ආතතිය t1 මේ තන්තු කොටසේ ආතතිය t2. ඒතර ඔබ දන්නවා දැන් මේ සරලවදී චරිතයේ ලාක්ෂණික සමීකරණය ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශක්ති සංසිද්ධිය පාවිච්චි කරලා ගන්න පුළුවන්. අනිත් එක තමයි x සමානයි මේ දාලා. මෙතන ශක්ති සංසිද්ධිය පාවිච්චි කරන්න යන්නේ අපි. මෙතනදී අපි x සමානයි මේ දාලා ලාක්ෂණික සමීකරණය ගමු. හොඳයි. අපි ගමු මේ රූප සටහන 1 මේක 2 මේක 3 කියලා. 3 සඳහා තුන්වෙනි එක සඳහා x සමානයි m අපි දාමු මේකට. මොනවද මේ පැත්තට තියෙන බල T2 අඩු කිරීම T1 mg එන්නේ නැහැ සමානයි ස්කන්ධයේ m තොරණේ x ඩබල් ඩොට්. හරි දැන් T2 සහ T1 මුල් නියමයේ පාවිච්චි කරලා ගන්න වෙනවා. අද බලමු T2 මොකක්ද කියලා. T2 සමානයි ලැම්ඩා කියන්නේ mg විතතිය. તો T2 කියලා කියන්නේ මෙන්න මේ තන්තු කොටසේ ආතතිය. ඒතර මේ තන්තු කොටස විතතිය ගන්නවා. මේ තන්තු කොටස විතතිය. හරි? ඒතර ඔබට මම කියලා දුන්නා කලින් ගැටලුවේදී ඕනම වෙලාවක විතතිය හොයන්න නම් වර්තමාන දිගෙන් ස්වභාවික දිග අඩු කරන්න. ඒතකොට මේ තන්තු කොටසේ මෙන්න මේ තන්තු කොටස වර්තමාන දිග කොච්චරද? මේ වර්තමාන දිග හොයන්න පුළුවන් මුළු දිගෙන් මෙන්න මේ දිග අඩු කරනවා.
මුළු දිග ඇවිල්ලා 4l. එහෙනම් 4l වලින් අඩු කරන්න ඕනේ 2l දාන x. 2l දාන x මම ඒකට මෙහෙම දාමයේ පාවිච්චි කරනවා. ඒතර මේක තමයි විතතිය. මුළු දිග 4l ඒකෙන් දැන් දිග අඩු කරනවා 2l දාන x. හරි? මුළු දිග 4l ඒකෙන් දැන් දිග අඩු කරනවා 2l දාන x. ඒකෙන් එන්නේ තන්ත්‍රයේ වර්තමාන දිග. හරි? ඕකෙන් අඩු කරන්න ඕනේ මේ තන්ත්‍රයේ ස්වභාවික දිග. ඒ කියන්නේ L අඩු කරන්න ඕනේ. තන්ත්‍රයේ ස්වභාවික දිග අඩු කරන්න ඕනේ. එතකොට තමයි විතතිය ලැබෙන්නේ. හරි? විතතිය ලැබෙන්නේ එතකොට තන්ත්‍රයේ විතතිය ලැබෙන්නේ. right? මේ කියන්නේ මොකක්ද? මේ තියෙන තන්ත්‍රයේ වර්තමාන දිග. වර්තමාන දිග කොහොමද ගත්තේ? 4l වලින් අඩු කරා දැන් දිග. 2l දාන x අඩු කරපුවා මේ ඉන්නේ තන්ත්‍රයේ වර්තමාන දිග. ඒකෙන් අඩු කරනවා තන්ත්‍ර කොටසේ ස්වභාවික දිග. එතකොට තමයි අපට විතතිය ලැබෙන්නේ. මේක බෙදන්න ඕනේ lambda x යට l. ඒ කියන්නේ මේ තන්ත්‍ර කොටසේ ස්වභාවික දිග l. එතකොට මෙතන t2 ලැබෙනවාට t2 සමානයි mg යට l වතාවක් 4l වලින් කියන 3l වලින් 2l ගන්නවා l වලින් x. ඔය t2 ඊට පස්සේ t1 කියන එකත් ඔය විදිහටම ගන්න පුළුවන්. t1 සමානයි t1 කියන්නේ මේකට ආදතිය. එයාගේ ප්‍රත්‍යස්ථ මාපාංකයේ විතතිය කොහොමද හොයන්නේ? වර්තමාන දිගෙන් ස්වභාවික දිග අඩු කරනවා. වර්තමාන දිග 2l දාන x. වර්තමාන දිග 2l දාන x. ඒකෙන් අඩු කරනවා ස්වභාවික දිග l. බෙදනවා ස්වභාවික දිග. ඒ නිසා මෙතනින් මට ලැබෙනවා t1 සමානයි කියලා mg l දාන x කියලා දැන් මම මේ පළවෙනි සමීකරණයට තොරතුරු දෙක ආදේශ කරනවා. එකෙන් මට ලැබෙනවා t2 කියලා කියන්නේ mg යට l ऋण x අඩු කිරීම t1 කියන්නේ mg යට l දාන x සමානයි mx डबल डॉट mx डबल डॉट. දැන් මෙතන m කපලා යනවා. x डबल डॉट සමානයි ඔබ දන්නවා ඔමෙගා වර්ගයේ ඍණ ඔමෙගා වර්ගයේ ඒ කියන්නේ ඍණ අංගයක් එළියට ගන්න ඕනේ. ඍණ g යට l ගමු. m කැපිටල් g ඍණ g යට l පුරුසාදයට එළියට ගන්නවා. ඒ එළියට ගත්තාම මෙතනින් ඉතුරු වෙනවා l දාන x. එතකොට මෙතන ඍණ g යට l ගත්ත නිසා ඍණ l දාන x. මෙතනින් එනවා x डबल डॉट සමානයි ऋण g යට l අපි බලමු මේකේ ප්‍රතිඵල. ආව mistake එකක් කරලා තියෙනවා පේනවා. අපි බලමු හොඳයි දරුවනේ මේ වැරද්දක් තිබුණේ නැහැ ඒක. හරි මම අහන්නේ හරි. දැන් අපිට එනවා මේ x डबल डॉट සමානයි ඍණ 2g යට lx කියලා. ඒතර අපි ඔමෙගා වර්ගය කියලා කියන්නේ 2g යට l ගත්තොත් නම් අපිට කිව්වේ මේ චාරිත සමීකරණය x डबल डॉट සමානයි ඍණ ඔමෙගා වර්ගය x කියලා. හරි?
දැන් මේ ප්‍රශ්නේ අපි අහනවා මේකට අරගන්න ඕනේ. ඒ කියන්නේ ධන ඇවිල්ලා බිඳුව. මේක තමයි සමීකරණය. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් අහනවා මේ P අංශයේ සාපේක්ෂත්වයේ කේන්ද්‍රයේ විස්තරය හා කාලාවර්තය. දැන් ඔබ දන්නවා මේ කේන්ද්‍රය කියලා අදහස් කරන දෝලන කේන්ද්‍රය. දෝලන කේන්ද්‍රයේ x බිඳුවයි. දෝලන කේන්ද්‍රයේදී x සමානයි බිඳුව. x වලගේ බිඳුව. ඒතර x වලගේ බිඳුවයි කියලා කියන්නේ මේ x මානෙට මේ මධ්‍යලක්ෂ කේන්ද්‍රය. ඒ නිසා දෝලන කේන්ද්‍රය ABE මධ්‍යලක්ෂය. ABE මධ්‍යලක්ෂය තමයි දෝලන කේන්ද්‍රය වෙන්නේ. right? ABE මධ්‍යලක්ෂයේ දෝලන කේන්ද්‍රය වෙනවා. ඒතර ඒක හරි. ඊළඟට මේ අපෙන් ඉල්ලනවා විස්තරය. ඒතර ඔබට මම කිව්වා විස්තරය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක සරලකෝණී චලිතයේ වේගයේ ශූන්‍ය වෙන තැනක් දන්නවනම් හා දෝලන කේන්ද්‍රය දන්නවනම් ඒ ස්ථාන දෙක අතර දුර විස්තරයට සමානයි. එහෙම නැත්නම් සරලකෝණී චලිතයේ වේගය දන්නා තැනක් දැනගෙන ඉන්න ඕනේ. ඒකෙදිදී අපිට වේගය සහ විස්ථාපනය අතර සමීකරණ x වර්ගය සමානයි ω වර්ගය ඒ වගේම x වර්ගය පාවිච්චි කරලා වෙන්න පුළුවන්. දැන් මෙතන සරලකෝණී චලිතයේ වේගයේ ශූන්‍ය වෙන තැනක් ගන්නවා. මේ මෙතන ස්ථානේ දෝලන කේන්ද්‍රයේදී මධ්‍යලක්ෂය ඉන්න දන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම විස්තරය කියන්නේ කෙලි. මොකද මෙතන දුර 3යි මෙතෙන්ට දුර 2යි. එහෙනම් ඒක අපි කියන්න ඕනේ. අපි ගමු මෙතෙන්ට අකුරක් C කියන්නේ CED වේගයේ ශූන්‍ය වන අතර CED වේගයේ ශූන්‍ය වන අතර අපි ගමු මෙතන D එක දෝලන කේන්ද්‍රය DV දෝලන කේන්ද්‍රයේදී DV. එහෙනම් විස්තරය සමානයි. එසේනම් විස්තරය සමාන වෙනවා DC දුර. DC ඒ කියන්නේ 3යි වෙලා තිබීම 2යි ඒ කියන්නේ ඒ. ඊළඟට අහන අපේ ප්‍රශ්නයක්. තවද අංශයේ උතුරින් වේගය එය ලැබීමට ගතවන අඩුතම කාලය. උපරිම වේගය ඔබ දන්නවා උපරිම වේගය කියන්නේ දෝලන කේන්ද්‍රය. දෝලන කේන්ද්‍රයේදී තමයි සරලවර්තී චලිතයේදී උපරිම වේගය තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන ඉඳලා C වල ඉඳලා මෙහාට D වලට D වල තමයි උපරිම වේගය තියෙන්නේ. ඒතර ඒ උපරිම වේගය හොයන්න අපි එතෙන්දී දාමු එහෙනම් අර x වර්ගය සමානයි ω වර්ගය a වර්ගය x වර්ගය කියන සමීකරණය. ඒතර අපි ඒක ලියනවා DED D වලදී x වර්ගය සමානයි ω වර්ගය L වර්ගයේ වින x වර්ගය යෙදීම. මොකද මෙතන විස්තරය කියලා අපි දන්නවනේ. එතකොට ω වර්ගය අපි දන්නවා. ω වර්ගය සමානයි 2g L. ඊළඟට d වලදී x කියන්නේ බිඳුවයි. එහෙමනම් x ඩොට් වර්ගය සමානයි ω වර්ගය 2g L. L වර්ගය බිඳුවේ වර්ගය. එතකොට මෙතන එකක් කැඩිලා x ඩොට් වර්ගය සමානයි 2gl කියනවා. එම නිසා x ඩොට් උපරිම වේගය. එම නිසා උපරිම වේගය සමානයි වර්ගමූල 2ga වර්ගමූල 2gl. හරි උපරිම වේගයේ වර්ගමූල 2gl වෙනවා. ඒක ඇල්ල හරි.
මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා මේ පැත්තට යනවා යා එළිදුරක්. එළිදුරක් මේ පැත්තට යනවා. ආයෙ එනවා මෙතෙන්ට. ආයෙ D වලට එනකොට මේ වෙනයි කියන්නේ. ඊට පස්සේ එයා ආපහු මෙතෙන්ට එනවා. ඊට පස්සේ ආයෙ මෙතනින් එනවා මොකද? නැවත D වලට එනවා. ඒ කියන්නේ මේ D කියන ලක්ෂයට මේ අංශුව අනන්ත වාරයක් එන්න ඕන. එතකොට එහෙනම් උපරිම වේගය ලබා ගැනීම උපරිම වේගය කියන අවස්ථා ගණනාවකම සිද්ධ වෙනවා. එකක් දෙකක් නෙමෙයි. මොකද මේ දෝලන කේන්ද්‍රයේ මේ අංශුව එන වාර උපරිම සංඛ්‍යාවක් තියෙනවා. මේ අපරිමිත සංඛ්‍යාවක් තියෙනවා. ඒතර මේ හැම වාරයකම මෙයාට උපරිම වේගය පවතිනවා. එතකොට උපරිම වේගය ලැබීමේ ගතවන අවම කාලය කියන අදහස් කරන්නේ ප්‍රථම වතාවට D ලක්ෂය පසු කරන මොහොත. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට ප්‍රථම වතාවට එනකොට යන්න ගත වෙන කාලය. නැත්නම් තවත් අවස්ථා ගණනාවක් වෙනවනේ. ඒතර ඔබ දන්නවා මේ විස්තාරයට සමාන දුරක් යන්න ගත වෙන කාලය කියන්නේ දෝලන කාලාවර්තයෙන් 4න් එකයි. සරලාංග චරිතයේදී විස්තාරයට සමාන දුරක් යාමට ගත වෙන කාලය කියලා කියන්නේ දෝලන කාලාවර්තයෙන් 4න් එකයි. ඒකට හේතුව මෙතෙන්ට ආපෝ මෙතෙන්ට ආපෝ මෙතෙන්ට ගියාම තමයි දෝලන කාලාවර්තයක් වෙන්නේ. මෙතෙන්ට D වලට ආවා නැවත මේ පැත්තට එඳුරක් ගියා ආයෙ මෙතෙන්ට ආවා මෙතෙන්ට යනවා. ඔන්න ඔය තමයි දෝලන කාලාවර්තය කියන්නේ. ඒ කියන්නේ මුළු දෝලන කාලාවර්තයෙන් 4න් එකක කාලයක් යනවා මෙතෙන්ට එන්න. ඒ නිසා ගතවන අවම කාලය සමාන වෙනවා 4න් එකයි T. T කියන්නේ දෝලන කාලාවර්තය. ඒ කියන්නේ 4න් එකයි T 2 පයියට ඔමෙගා. ඒ කියන්නේ මෙතන සුළු නාම වෙනවා භාගයයි 5යට ඔමෙගා. 1ට ඔමෙගා. 1ට ඔමෙගා කියන්නේ L යට මූල 2යි L යට 2යි ජීවල මූල. ඒතර මේක තමයි දැන් දෙකට වෙන අවම කාලේ. ඒතර මේ ගාන අධ්‍යයනය කරද්දී ඊටාම වැදගත් අර විතතියන් තීරණය කිරීම. විතතියන් තීරණය කිරීම. කියන්නේ දැන් ඇදිලා තියෙන ප්‍රමාණය. ඒක හැම වෙලේම බලන්නේ වර්තමාන දිගේ ස්වභාවික දිග අනුපතිය. හරි. ඉතින් ඔබ මේ ගැටලුව හොඳින් අධ්‍යයනය කරන්න අපි ඊළඟට තවත් ඥානික ගැටලුවකට අපි යනවා. උදාහරණයක් අපි 2012 ගෙනව ගන්න කරන්න කියලා යන්නේ 2012 ගෙනව ගන්න මේකේ කියන්නේ තන්තු දෙකකින් ගැට ගහලා තියෙනවා මේ ස්කන්ධයේ මු අංශුව. හරි? ගැට ගහලා තියෙනවා. එක තන්තුවක ස්වභාවික දිග 3යි කියන්නේ. එයාගේ ප්‍රත්‍යස්ථාමාපාංකය 4යි ලැම්ඩා. අනිත් තන්තුවේ ස්වභාවික දිග 2යි කියන්නේ. ප්‍රත්‍යස්ථාමාපාංකය ලැම්ඩා. ඒතකොට දැන් තන්තු දෙකම යන්ත්‍රමින් ඇති පවතින සේ තියෙනකොට 5 ප්‍රමාණයක් දිග වෙනවා. 3යි 2යි. හැබැයි මේ තන්තු දෙක මෙහෙම දෙපැත්තට ඇදලා ගැට ගන්නවා කියලා කියනවා 8යි දිග ලක්ෂ දෙකක්. ඒ කියන්නේ AB සමානයි 8යි. ඒක ඔබට තේරෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ තන්තු දෙකම දැන් ඇදෙනවා. හරි? තන්තු දෙකම ඇදෙනවා. right? එතකොට 8යි දිග ස්ථානයක් එක ගැට ගහලා තියෙනවා. ඒතර මෙහෙම ගැට ගහලා තියෙද්දි මේ C ලක්ෂයේදී මෙයා සමතුලිතව තියෙනවා කියලා කියනවා. කියන්නේ මෙහෙම ඇදලා තිබ්බහම C කියන ලක්ෂයේදී සමතුලිතව තියෙනවා. ඔක මධ්‍ය ලක්ෂයට එන්න හේතුවක් නැහැ. මොකද තන්තුවල ස්වභාවික දිගවල දෙපැත්තේ තියෙනවා වෙනස්. ඒ වගේම මේවා ප්‍රත්‍යස්ථාමාපාංකත් වෙනස්. අපිට ඉස්සරහම කියන මේ AC සමානයි 42යි L යට 11 බව පෙන්වන්නේ. හරි? දැන් අපි එහෙනම් ඒක පෙන්වලා දෙමු ඉස්සරහම. තරම් මේ රූපක සමාන 1 කියලා ගමු. මේක 2 කියලා ගමු. මේක 3. ඉස්සරහම 1 සඳහා මෙයා සමතුලිත නිසා TA සමානයි TB.
අපි බලමු TA කියන්නේ මොකක්ද මේ තත්ත්වයේ ආතතිය. ඒක සමානයි රුට් නියමය අනුව එයාගේ ලැම්ඩා කියන්නේ 4යි ලැම්ඩා වතාව එයාගේ විකතිය. විකතිය බලන්න එයාගේ දැන් දිගෙන් අඩු කරන්නම ස්වභාවිකයි. දැන් අපිට AC වලගේ අපේ ඉල්ලන නිසා අපේ සමීකරණය ඇතුළට අපි AC සම්බන්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. AC වලගේ අපේ ඉල්ලන නිසා අපේ සමීකරණය ඇතුළේ AC සම්බන්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. එතකොට එයාගේ දැන් දිග AC. ඒතකොට AC වලින් අඩු කරන්න ඕනේ ස්වභාවික දිග. එයාගේ ස්වභාවික දිග 3යි. ඔන්න දැන් එයාගේ විකතිය තියෙනවා. එතකොට ඒක අපි බෙදන්න ඕනේ ස්වභාවික දිග 3යි. හරි ඒක සමානයි අනිත් තන්ත්‍රයේ ආර්ය TV. එතකොට ඒක සමානයි ප්‍රත්‍යස්ථානාපාන්තිය ලැම්ඩා දැන් දිග කියලා කියන්නේ එතකොට 8යි L වලින් අඩු කිරීම AC. 8යි L අඩු කිරීම AC. ඒක තමයි දැන් දිග. මේ තියෙන්නේ ආගේ දැන් දිග. මේ කෑල්ලේ දැන් දිගේ ඉන්නේ 8යි L වලින් අඩු කරන්න ඕනේ AC. එතකොට දැන් දිගෙන් මේ දැන් දිග තමයි මේ තියෙන්නේ. ඒකෙන් අඩු කරන්න ඕනේ ස්වභාවික දිග. එයාගේ ස්වභාවික දිග 2යි. එයාගේ ස්වභාවික දිග 2යි. ඒක බෙදන්න ඕනේ ස්වභාවික දිග 2යි. ඒක තමයි තත්ත්වය. දැන් මේක සුළු කරලා AC සමානයි ඔය කියන අගය ලැබෙනවා කියලා බලමු. ලැම්ඩා කපලා ගියා, L කපලා ගියා. දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි. AC අඩු කිරීම 3යි L. AC අඩු කිරීම 3යි L. සමානයි 3යි වරහන් 8යි L අඩු කිරීම 2යි L කියන්නේ 6යි L. ඍණ AC. तो මේකෙන් එන 8යි AC ඍණ 3යි AC. ඍණ 3යි AC මේ පැත්තට ආවම 11යි AC. සමානයි ඍණ 24යි L යක් තියෙනවා ධන 24යි L. ධන 24යි 18යි කියන 42. L. එහෙනම් AC සමානයි 42යි L බෙදීම 11. ඒගොල්ලෝ අපි ඔක්කොම කරන්නේ ඔක තමයි. ඒ කියන්නේ සම්පූර්ණ බෙදීමේදී ඒ ස්ථානයේ ඒ වල ඉඳලා තියෙන දුර. දැන් ඊළඟට අපිට කියනවා මෙයාව මධ්‍ය ලක්ෂයට ගන්නවා. මේ කියන මධ්‍ය ලක්ෂයට ගන්නවා. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට දාලා 4යි L වෙනවා නේද? මධ්‍ය ලක්ෂයට ඇදලා ගන්නවා. මෙහෙම මධ්‍ය ලක්ෂයට මෙයාව ඇදලා ගන්නවා ටිකක්. මැදට එනකම් අදිනවා. ඇදලා අතාරිනවා. ඒ ඇදලා මෙයා සරලවර්තී චරිතයක එදෙනවා. එතකොට මේ සරලවර්තී චරිතයේ සාධාරණ මොහොතේ ඒගොල්ලොත් සලකන්නේ කියන්නේ අංශුව ඒ වල ඉඳලා x කියන විස්ථාපනයේ පෙන්වන කරන මොහොත. ඒ කියන්නේ අවශ්‍ය සමුද්දේශ රාමුව ලෙස දැන් ඒ තෝරගෙන තියෙනවා. එතන ඉඳලා තමයි විස්ථාපනය වෙනවා තියෙන්නේ. එහෙනම් විස්ථාපනයේ මයින් පැත්තට තෝරන්නේ තියෙන්නේ x ඩබල් ඩොට්. අංශුව කොහෙද ගියත් විස්ථාපනයේ මයින් දිශාවට තමයි x ඩබල් ඩොට් කියන තොරණේ තියෙන්නේ. දැන් එහෙනම් අපි x සමාන m දානවා මේ තුන්වෙනි අවස්ථාව. අන්ත දෙකේ ආකෘති ලබා ගන්න කියලා කියන්නේ. ඉතින් අපි ආකෘති ලබා ගමු. ඉස්සලාම ආකෘති ලබා ගන්න කියලා කියන්නේ T1 ගමු අපි. T1 සමානයි 4යි ලැම්ඩා 4යි ලැම්ඩා විතරිය වලට දැන් එයාගේ දිග x වලින් අඩු කරනවා. එයාගේ ස්වභාවික දිග 3යි L. බෙදනවා 3යි L. ඔය ඉන්නේ T1. T2 සමානයි ලැම්ඩා එයාගේ දැන් දිග. මේ තත්ත්වයේ දැන් දිග බලන්න. මේ කොටසේ දැන් දිග. දැන් දිග ඇවිල්ලා 8යි අඩු කිරීම x කියන්නේ. මේ මුළු දුර 8යි අඩු කිරීම x තමයි දැන් දිග. 8යි අඩු කිරීම x කියන එක තමයි දැන් දිග. ඒ දැන් දිගෙන්
අඩු කරන්න ඕනේ යාගේ ස්වභාවික දේ. දෙකයි. යාගේ ස්වභාවික දේ දෙකයි ලං කරනවා. ඒතකොට ඒක බෙදනවා දෙකයි L. එහෙනම් T2 ලැබෙනවා මට lambda 6යි L x බෙදීම දෙකයි L. ඒගොල්ලන්ට කිව්වේ තන්තුවේ ආපති ලබා ගන්න එක. තන්තු වල ආපති ඔන්නේ රෙඩ් එක. ඊට පස්සේ කියනවා x විශාලයි සමාන මේක උඩයි සමාන 4යි සඳහා p අංශුවේ චලිත සමීකරණය ලියා දක්වා සුපුරුදු අංකණයෙන් මේ බව පෙන්වන්නේ කියලා කියනවා. එතකොට චලිත සමීකරණය ලියන්න නම් මේ තුන්වෙනි අවස්ථාව සඳහා අපි f සමානයි මේ දාමු. 3 සඳහා තුන්වෙනි අවස්ථාව සඳහා අපි මේ පැත්තට දානවා f සමානයි ma. તો මට එනවා t2 වෙන t1 t2 වෙන t1 සමානයි m x double dot t2 මම දන්නවා lambda යට 2යි lambda යට 2යි වතාවක් 6 × x 6 × x ඍණ t1 t1 කියලා කියන්නේ 4යි lambda යට 3යි වතාවක් x × 3යි සමානයි mx double dot. तो मेतන අපි m වලින් බෙදලා x double dot මේක හැදී x double dot උක්ත කරන්න ඕනේ. x double dot ධන කියලා තියෙන්නේ x double dot සමානයි පස්සේ ගමු මේ පැත්තට m වලින් බෙදලා මේ 4යි ලැම්ඩාට 3යි ml වෙනවා. ලැම්ඩාට 2යි ml වෙනවා. මම එළියට ගන්නවා ඍණ 4යි ලැම්ඩාට 3යි ml. හරි? m වලින් බෙදුවා. මෙතනත් බෙදනවා මෙතනත් බෙදනවා. රේන් යන්න දානවා. ऋण 4යි ලැම්ඩාට 3යි ml මම එළියට ගන්නවා. ඒකෝට මට මෙතනින් ඉතුරු වෙනවා x ඍණ 3යි 4යි ලැම්ඩාට 3යි ml. लैम्डा යට 2යි ml තියෙනවා. එතකොට මම ගන්න ඕනේ 4යි ලැම්ඩා යට 3යි ml නේ. ඒතර 4ක් උඩට දාන නිසා 4ක් යටට එනවා. මෙතන දෙක තිබුණා. 2යි ml තියෙනවා මෙතන. 3ක් උඩට දානවා. ඔන්නෝක ඇවිල්ලා ඊට පස්සේ 6 ඍණ x 6 ඍණ x හරි. ඔව් බලන්න ඔබ ඒක හරියට අරගෙන. එතන මෙතන කියනවා x double dot සමානයි ඍණ 4යි ලැම්ඩාට 3යි ml මෙතන ඉන්නේ 3ට 8යි 10 ඉවරක් 3යි 9ට 4යි 9ට 4යි ඍණ 3යි 9ට 4යි ඍණ 3යි 3 12යි 9යි 21 හොඳයි දරුවනේ මේ පොඩි වරදක් තියෙනවා මේ පෙනිච්ච නිසා මේ පොඩක් නවත්තලා බැලුවා. නමුත් වරදක් සිදු වෙලා නැහැ. මෙතෙන්ට එනකම් අපි ආවා
පස්සේ සුත්තම පොඩක් මකලා වෙන විදිහට සුළු කරා වුණා. බලද්දක් කරලා තිබුණේ නැහැ නම් සුළු කිරීමේ පොඩි වෙනසක් කරා. මම මේ දෙකෙන් පොදු සාධකයේ ඍණ ලැම්ඩාට 6යි ගන්නවා. මේ දෙකෙන් පොදු සාධකයේ ඍණ ලැම්ඩාට 6යි ගන්නවා. මේ දෙකෙන් පොදු සාධකයේ ඍණ ලැම්ඩාට 6යි ගන්නවා. එතකොට මෙතන ලැම්ඩාට 6යි ගන්නකොට උඩ දෙකෙන් ගුණ වෙනවා. ඍණ ගන්න නිසා මෙතන ඉතුරු වෙන්නේ ධනපදයක්. 8 වතාවක් x න 3යි එන්නේ. එතකොට ඍණ ලැම්ඩාට 6යි ගන්න නම් උඩයට 3න් ගුණ කරන්න වෙනවා. එතකොට 3 වතාවක් 6යි ඍණ x එනවා. දැන් මේක සුළු කරපුවාම ඇතුලේ මෙන්න මේක එනවා. ඒකෙන් මම 11 විදිහට ගන්නවා. එතකොට එනවා 11යි ලැම්ඩාට 6යි එනවා. x න 42යි එළියට 11. එතකොට මේක තමයි ඒගොල්ලෝ අපිට ගෝගෙන්නට කියන ලාක්ෂණික සමීකරණය. හරි? ඒක තමයි ගෝගෙන්නට කියන ලාක්ෂණික සමීකරණය. ඊට පස්සේ අපිට කියනවා y කියන්නේ x න 42යි යට 11යි එළියට ලිවීමෙන් y ඩබල් ඩොට් සමානයි ඍණ 11යි ලැම්ඩාට 6යි y බව පෙන්වනවා. හරි. එතකොට අපි බලමු ඒ කොටස. මේක මම කරනවා. ඒ කියන්නේ ආදේශයක් දාලා මේක ලාක්ෂණික සමීකරණයේ ස්වරූපේ නැති නිසා ආදේශයක් දාන්න එක y සමානයි x වින 42යි එළියට 11. නම් ඔබ දන්නවා y ඩබල් ඩොට් සමාන වෙනවා x ඩබල් ඩොට්. එහෙනම් මට මේ සමීකරණය ලියන්න පුළුවන් y ඩබල් ඩොට් සමානයි කියලා ඍණ 11යි ලැම්ඩාට 6යි y. ඒක මට ලැබෙනවා. ඊට සමීකරණයේ විසඳුම a cos omega t දාන d sin omega t ආකාරයේ උපකල්පනය කරමි. a b සහ omega නියත සරණ කියලා කියනවා. අන්න. ඉතින් ඔබ දන්නවා මේ සමීකරණයේ විසඳුම තමයි අර y සමානයි a cos omega t දාන d sin omega t කියන්නේ. ඒක තමයි මේක ලියා ගන්න ඉස්සෙල්ලාම y සමානයි a cos omega t දාන d sin omega t. මේක මම කිව්වා ගන්න කියලා එක කියලා. ඒක ගන්නවා නේ. ඊළඟ සමීකරණය තමයි මෙයා කාලය විශේෂ එකවරක් අවකලනය කරනවා. t විශේෂ අවකලනය. t විශේෂ අවකලනය කරපුවාම y dot සමානයි ඍණ a omega sin omega t ධන b omega cos omega t. මේ සමීකරණය අපි ගන්නවා දෙවෙනි සමීකරණය කියලා. a හා b විතරක් අහනවා නම් ওই දෙක ඇති. a හා b විතරක් අහනවා නම් ওই දෙක ඇති. අපේ ඔමෙගාත් අහනවා නම් අපි නැවත වතාවක් මේක අවකලනය කරනවා t විශේෂ. තාපාරක් මේක t විශේෂයෙන් අපි අවකලනය කරනවා. හරි? right? අපි නැවත t විශේෂයෙන් මේක අවකලනය කරනවා. නැවත t විශේෂ. නැවත t විශේෂ. එතකොට මෙතන එනවා y double dot සමානයි ඍණ a omega cos omega t ඇවිල්ලා අර omega t කාය වර්ග කරලා එනවා ආය omega එකක් වෙනවා මෙතන omega වර්ග කියනවා ඍණ a omega වර්ගය cos omega t ऋण b omega වර්ගය sin omega t. මෙතන ऋण omega වර්ගය අපි එළියට ගන්නවා. එතකොට මට එනවා a cos omega t ධන b sin omega t. ඔබ දන්නවා මේ a cos omega t ධන b sin omega t කියන්නේ y. එහෙනම් මෙතනින් එනවා මට y double dot සමානයි ඍණ omega වර්ගයේ y කියලා. මේක ගන්නවා මම තුන්වෙනි සමීකරණය කියලා. අර මගේ ලාක්ෂණික සමීකරණ මම ගන්නවා මොන ඉලක්කම් 1 කියලා.
දැන් ඔය ඔමෙගා අපි හොයන්නේ මේ දෙක සංසන්දනය කරලා. මේ දෙකම එකයිනේ. රෝම ඉලක්කම් 1 සම සමයි 3ට. එහෙනම් කෙලින්ම ලියන්නේ ඔමෙගා වර්ගයේ සමානයි කියලා. ඍණ 11 ලැම්ඩාට 6යි එන්නේ. 11යි ලැම්ඩාට 6යි එන්නේ. එහෙනම් ඔමෙගා සමාන මූල 11යි ලැම්ඩාට 6යි එන්නේ. ඔන්න අපට ලැබෙනවා ඔමෙගා වල ඊළඟට අපි හොයන්න තියෙන්නේ a හා b කියන නියත දෙක. එතකොට ඔබ දන්නවා a හා b කියන නියත හොයන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රථම වතාවට සරලාංශික ගණිතයේ එළවෙන තැනට තමයි අපි සලකන්නේ. ප්‍රථම වතාවට සරලාංශික ගණිතයේ එළවෙන තැන. මේ සමීකරණය පාවිච්චි කරලා කැපිටල් A කැපිටල් B නියත දෙක. හරි? cos ඔමෙගා t වල sin ඔමෙගා t වල සම්මුඛ හොයද්දී අපි බලන්නේ හැම වෙලේම ප්‍රථම වතාවට අංශු සරලාංශික ගණිතයේ එළවෙන තැනට තමයි මේ සමීකරණය පාවිච්චි කරන්නේ. එතකොට ප්‍රථම වතාවට මේ අංශු සරලාංශික ගණිතයේ එළවෙන්නේ කොහොමද? මෙන්න මේ m වල මධ්‍ය ලක්ෂයේදී ඇදලා අදාරිනවා. මධ්‍ය ලක්ෂයේදී ඇදලා ඒකට එයාගේ වේගය බිඳුවයි වෙනවා. ආරම්භක වේගය බිඳුවයි. එහෙනම් අපි m වලදී තමයි මේ සමීකරණය පාවිච්චි කරන්නේ. m ඊදී ඔබ දන්නවා අපිට ඩේටා තුනක් ඕනේ. y ඕනේ, y ඩොට් ඕනේ, t ඕනේ. t අනිවාර්යයෙන්ම බිඳුවයි. ඒකට හේතුව සරල නවර්තික ගණිතයේ ප්‍රථම වතාවට ආරම්භ වෙන තැන කාලය බිඳුවයි කියලා අපි සැලකනවා. ඊළඟට එතන y ඩොට් ඕනේ. එතන y ඩොට් කියන්නේ වේගය ඒක බිඳුවයි. එතන y ඕනේ. y. නමුත් අපි දන්නවා y කියලා කියන්නේ x වින 42යි l ට 11. මේ මොකක්ද පරිස්සම කරන්නේ? එතෙන්දී x කීයද කියලා බලන්න. එතෙන්දී m වලදී x කීයද? එතන x මනින්නේ a වලින්ද? එතන මධ්‍ය ලක්ෂයේදී x කියලා කියන්නේ නම් 4යි l. මොකද මේ මුළු දුර 8යි l. එතකොට 4යි l තමයි වෙන්නේ x කියන එක 4යි l. එතන මෙතන ඉන්නේ 4යි l. ඍණ 42යි l දෙසීම 11 y. එහෙනම් 11 සරල කරලා 44යි. එතකොට එනවා 2යි l ට 11 y වලගේ 2යි l ට 11. ඔන්න අර ඩේටා තුන අපි ගාවට මේ බිඳුවයි y වලගේ. අනිවාර්යයෙන් ඒක අතපොර ඕනේ. දැන් අපි පළවෙනි සමීකරණයට ආදේශ කරමු. එකට ආදේශ කරමු. දැන් බලමු මොකක්ද ලැබෙන්නේ කියලා. y කියන්නේ 2යි l ට 11 සමානයි a cos බිඳුව t බිඳුව නිසා මේකේ ධන b sin බිඳුව මේ ගැලෙන්නේ නැහැ cos බිඳුව එකයි. එහෙනම් මෙතනින් මට ලැබෙනවා a කියලා කියන්නේ 2යි l බෙදීම 11. ඊළඟ පළවෙනි සමීකරණයට දාපුවා. දැන් ඊළඟට මම ඔබ ආදේශ කරනවා දෙවෙනි සමීකරණය. ඒ කියන්නේ මේක. දෙකට දාපුවම y ඩොට් බිඳුවයි සමානයි ඍණ a ඔමෙගා sin බිඳුව ධන b ඔමෙගා cos බිඳුව. මේක ඇර බිඳුව වෙනවා. මෙතන නම් b ඔමෙගා සමානයි බිඳුව කියලා. එම නිසා b සමානයි බිඳුව. ඔබ දන්නවා ඒකට හේතුව. ඔබට මතක නැත්නම් පළවෙනි දවසේ ජීවිත උගන්වන්නදී කාලය මයින්ඩ් පුළුවන් දැන් දෙකක් සාකච්ඡා කරා. විස්තරයේ නිරවර්ති කාලය ගැනීම සහ දෝලකයේ නිරවර්ති කාලය වෙනලා සූත්‍ර දෙකක් ගත්තා. ඒකදී ඔබට මතක ඇති විස්තරයේ නිරවර්ති කාලය වෙනනම අපිට ආවේ x සමානයි a cos ඔමෙගා t කියන්නේ. දැන් ඔබට මේක මෙතන b වල බිඳුව ආවම y සමානයි a cos ඔමෙගා t කියන සූත්‍රය විතරයි කාලය සහ විස්තරණය අතර ඉතුරු වෙන්නේ. ඔබට මතකයි මුල්ම වීඩියෝ එකේ බලන්න දෝලන කේන්ද්‍රයේදී කාලය වෙනනොත්
විස්ථාපනය සමානයි b sin omega t කියලා. විස්තාරය කෙරුවොත් කාලය ගන්නවා විස්ථාපනය සමානයි a cos omega t කියලා. දැන් මෙතන මේ අපි කාලයමයි මේ විස්තාරයෙන් කෙලවරද? විස්තාරයෙන් කෙලවර තමයි කාලය මොනේ. මට මෙතන චූටි දෙයක් අමතක වුණා මේ ලාක්ෂණික සමීකරණය ගත්තාට පස්සේ අර මෙන්න මේක ගත්තාට පස්සේ දෝලන කේන්ද්‍රය හොයන්න අමතක වුණා. මෙතන දෝලන කේන්ද්‍රය හොයනකොට දෝලන කේන්ද්‍රයේදී y බිඳුවයි ඒක මම මෙන්න මෙතනින් හොයන්නම්. මේ දෝලන කේන්ද්‍රයේදී y බිඳුවයි ඒක හොයන්න අමතක වුණාට දෝලන කේන්ද්‍රයේදී y සමානයි බිඳුවයි y බිඳුව වෙනවා කියලා කියන්නේ x 42යි l යට 11 වෙනවා. x 42යි l යට 11 කියලා කියන්නේ අර මුලින්ම අර c කියන ලක්ෂය ac වල ආවේ 42යි l යට 11 නේ. ac චාර එහෙනම් දෝලන කේන්ද්‍රය තියෙන්නේ c වල. එම නිසා දෝලන කේන්ද්‍රය c වල තියෙන්නේ. දෝලන කේන්ද්‍රය සමපාතයි c. මට ඒක මෙතන ගන්න බැරුණා. දෝලන කේන්ද්‍රය c වල තියෙන්නේ. මොකද y බිඳුව එනවා. y බිඳුව එනකොට x වලගේ 42යි l යට 11 වෙනවා. 42යි l යට 11 කියන්නේ මෙතන ඉඳලා 42යි l යට 11 පුරින් තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. ඒ කියන්නේ අර සමතුලිත පිහිටීම. සමතුලිත පිහිටීම. එතන තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. ඒක මට මුලින් ගන්න අමතක වුණා. මේ ලාක්ෂණික සමීකරණය ගත්තට පස්සේ ඒක ගන්න ඕනේ දෝලන කේන්ද්‍රයේදී y බිඳුව කියලා දාලා. එතකොට දැන් ඔබට පේනවා මේකේ b බිඳුව වෙලා. ඒ කියන්නේ මේ චලිතයේ අදාළව විස්ථාපනය සහ කාලය අතර සමීකරණයේදී y සමානයි a cos omega t කියන එක විතරයි. ඉතින් හරිනේ. ඔබ බලන්න මුල්ම තියරි පෙරලලා බලන්න මේ විස්තරයේ කෙලවරදී කාලය නැන්නොත් අනිවාර්යයෙන්ම මේ කාලය සහ විස්තරය අතර සමීකරණේ cosine බිඳුව වෙන්නේ. දෝලන කේන්ද්‍රයේදී කාලය නැන්නොත් විස්තරය සහ කාලය අතර සමීකරණේ sine බිඳුව වෙන්නේ. ඒ කියන්නේ මේක බිඳුව වෙනවා. හරි ඒක ඔබ මුලින් බලන්න. ඒ සහ b හරි. ඊට පස්සේ කියනවා p අංශුව a ලක්ෂයේ සිට 41යි 11 41යි l ට 11 දුරේ p එකට ඒ ප්‍රවේගය සොයන්න කියලා තියෙනවා. p අංශුව a ලක්ෂයේ සිට ඒ කියන්නේ අර c වලට පොඩ්ඩක් මෙහානේ. හරි c වලට පොඩ්ඩක් මෙහා. එතකොට අපි ගමු එම ලක්ෂය අපි ගමු a කියලා. යයි ගමු. හරි එම ලක්ෂය n කියලා ගමු. එතකොට a ලක්ෂයේ සිට 41යි l ට 11ක් දුරින් තියෙනවා. එම නිසා a n සමානයි 41යි l ට 11. ඒ කියන්නේ එතෙන්ට අදාළව x වලගේ එවිට x සමානයි 41යි l ට තියෙන 11. මොකද x මයින් a වල ඉතල එවිට x කියලා කියනවා. දැන් වේගය යන හොයන්න ඕනේ. ඔබ දන්නවා වේගය හොයන්න නම් y ඩොට් වර්ගය කියන එකට යන්න ඕනේ. මොකද x ඩොට් වර්ගය කියලා ගන්න බෑ. ලාක්ෂණික සමීකරණයේ ආපු අඥාතයෙන්මයි එතනින් එහාට තියෙන සේරම සමීකරණය එන්න ඕනේ. මේ පේනවනේ මෙතන y කියලා දීලා තියෙන්නේ. right? එතකොට මේ එන්නේදී y dot සමානයි නැත්නම් y dot වර්ගය සමානයි ඔමෙගා වර්ගය a වර්ගය වෙන y වර්ගය. සුදුසු. දැන් මෙතනදී විස්තරය දැනගන්න වෙනවා. විස්තරය අපි දැනට දන්නේ නැහැ. මොකද විස්තරය දන්නේ නැතුව අපිට මේක කටයුතු කරන්න බෑ. එතකොට අපි හොයන්නේ y dot තමයි ඒක තමයි හොයන්න තියෙන්නේ. ඔමෙගා වර්ගය සමාන වෙනවා 11යි ලැම්ඩාට 6යි ඉන්නේ. 11යි ලැම්ඩාට 6යි ඉන්නේ. ඔමෙගා වර්ගය y වලගේ y සමානයි x වෙන 42යි
L යට 11. එතකොට x කිව්වේ 41යි L යට 11. එතකොට මෙතෙන් දෙක ආදේශ කරපුවාම එන ඍණ L යට 11. මෙතන ඉන්නේ 41යි L යට 11නේ. ආදේශ කරපුවාම y වල ගේනවා. හැබැයි දැන් මෙතන අපි විස්තරය එන්නේ නැහැ. මේ ගානේ ඔයගොල්ලෝ විස්තරය එන්නේ නැහැ. ඔබ දන්නවා විස්තරය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් සරල ප්‍රවෘත්ති චලිතයේ වේගය දන්නා දැනකට ලාක්ෂණික සමීකරණය එන්නේ. එහෙම නැත්නම් සරල ප්‍රවෘත්ති චලිතයේ වේගයේ ශූන්‍ය වන ලක්ෂයක් සහ දෝලන කේන්ද්‍රය දන්නවා නම් ඒ දෙක අතර දුර තමයි විස්තරය වෙන්නේ. ඔබ දන්නවා මේ සරල ප්‍රවෘත්ති චලිතයේ වේගයේ බිඳුව වෙනවා මධ්‍ය ලක්ෂයේදී. එහෙමයි. දෝලන කේන්ද්‍රයේ තියෙන c වල. එහෙනම් cm දුර සමාන වෙනවා විස්තරය. එහෙනම් විස්තරය a සමානයි. අන්න මේක අපි පොඩ්ඩක් අයින් කරා නම් තමයි හොඳ. විස්තරය සමානයි a සමානයි a මඩු කිරීම ac. a මඩු කිරීම ac. ඒතර a කියලා කියන්නේ කීයද මේ 4යි අඩු කිරීම AC කියලා කියන්නේ 42යි L බෙදීම 11. මෙතනින් අපට එනවා 2යි L ට 11. එහෙනම් විස්තරය දන්නවා y dot omega වර්ගය දන්නවා y දන්නවා මේ තොරතුරු මෙදි මේක දන්නවා y දන්නවා a දන්නවා. එතකොට ඒ තොරතුරු ටික මට පුළුවන් මෙන්න මේ සමීකරණයට ආදේශ කරන්න. මේකට ආදේශ කරොත් මට එනවා y dot වර්ගය සමානයි ඔමෙගා වර්ගය කියන්නේ 11 ලැම්ඩා 6යි ඉන්නේ. a වර්ගය කියන්නේ 4යි L වර්ගයට 121. 4යි L වර්ගයට 121 අඩු කිරීම y වර්ගය කියලා කියන්නේ L වර්ගයට 121. එතකොට මෙතනින් එනවා y dot වර්ගය සමානයි y dot වර්ගය මම ගන්නම් ඒක මේ කොතනදද? අපි මේ හොයන්නේ n වලනේ. 11යි ලැම්ඩාට 6යි ඉන්නේ. 3යි L වර්ගයට 121. මෙතනින් එනවා 3යි ලැම්ඩා L 11 කැපෙනවා 3 කැපෙනවා 3ෙන් ඉන්නේ 11 කැපෙනවා 3 මෙතන දෙක පැත්තට යනවා L එකක් කපලා යනවා ලැම්ඩා L යට 3 වර 2යි 11 22යි m ලැම්ඩා L යට 22යි m y dot වර්ගය n එනවා. එහෙමනම් y dot n ඉනිදි වේගය මෙන්න මේකේ වර්ගමූලය ලෙස අපට ලැබෙනවා. ලැම්ඩා L යට 22යි m. ප්‍රොබ බලන්න මේ ගැටලුව මේ හොඳින් නිරීක්ෂණය කරන්න. මේ ගැටලුවේ අපි වැදගත් තීන්දුව తీරන ගණනාවක් ගත්තා. පළවෙනියෙන්ම අර C කියන ලක්ෂය මෙහා සමතුලිතව තියෙනකොට AC දුර කරපු හැටි. ආදේශ දෙක සමාන කරලා ඒක විසඳුවා. ඒතර AC අපෙන් අහන නිසා අර විතතිය ලියන ප්‍රකාශනයට අපි AC ඇතුළත් කරලා ලියුවා. ඒක දිහා. ඊට පස්සේ සරලමවර්ති චරිතයේ යෙදෙන සාධාරණ අවස්ථාවක් ඒ වල ඉඳලා x දුරකදී අපිට කියනවා මේ ආදේශ දෙක හොයන්න කියලා. ඒ දෙක අපි ලියුවා. ඊට පස්සේ f සමාන n මේ දාලා ඒක සුළු කරා. ඊට පස්සේ අපි මොකද කරේ? ආදේශයකට ගියා y සමාන x වෙන 42යි කියලා 11 කියලා. ඒ ආදේශයට ගිහිල්ලා මේ ලාක්ෂණික සමීකරණය ගත්තා. ඒතකොට මෙතනදී මට අමතක වෙච්ච දෙයක් තමයි දෝලන කේන්ද්‍රය කියන එක හොයාගන්න ඕනේ කියන එක. දෝලන කේන්ද්‍රයේදී ලාක්ෂණික සමීකරණයේ විස්ථාපනය වෙන රාශිය බිඳුවයි.
මම කියන්නේ උඩට විතර ගන්න. දෝලන කේන්ද්‍රයක් ගොයන්නේ කොහොමද? ලාක්ෂණික සමීකරණයේ විස්ථාපනය වෙන්න උන් කරන රාශිය ශූන්‍යයට සමාන කරනවා. එහෙම නැත්නම් මේ තොරණේ ශූන්‍යයට සමාන කරලා එකයි දෙකම එකයි. y බිඳුව වෙනවා. so y කියලා කියන්නේ x වෙන 42යි ඉඳලා 11නේ. y කියලා කියන්නේ එතකොට y බිඳුව වෙනවා කියලා කියන්නේ x සමානයි 42යි ඉඳලා 11යි. x කියලා කියන්නේ a වල ඉඳලා මැන්නතුනේ. එතකොට c තිබුණේ හරියටම 42යි ඉඳලා 11ක් පුරින්නේ. ඉස්සෙල්ලා මේ c තිබුණේ 42යි ඉඳලා 11ක් පුරින්නේ. මේ දුර ආවේ දුර අපිට ආවේ 42යි ඉඳලා 11යි කියන්නේ. මේ දුර අපිට ආවේ මෙන්න මේ දුර. ඉතින් ඒ නිසා දෝලන කේන්ද්‍රය අනිවාර්යයෙන්ම c වල තියෙනවා. ඊළඟට අපි මානවා a වල ඉඳලා 41යි l යට 11ක් දුරකදී අංශ වේගය. මම එම අක්ෂය n කියලා ගත්තා. එහෙනම් a සමානයි 41යි l යට 11. ඒ කියන්නේ x වලගේ සමානයි 41යි l යට 11. මොකද x මනින්නේ a වලින් ඉඳලා. a වලින් නිසා. දැන් එතකොට n වලදී අර y ඩොට් වර්ගය සමානයි ඔමෙගා වර්ගයේ a වර්ගයේ y වර්ගයේ කියන සූත්‍රය දුවා. දැන් ඔබ දන්නවා මේක මට x වලින් කියන්න බෑ. මොකද මගේ ලාක්ෂණික සමීකරණයේ තියෙන්නේ y වලින්. ඒක හොඳට 100ට ගන්න ඕනේ. එතකොට මෙතෙන්දී ඔමෙගා වර්ගය දන්නවා. y කියන්නේ x ඍණ 42යි l යට 11. එතකොට x වෙනුවට ඒ වෙලාවේ x කීයද කියලා බලුවා. x කියන්නේ 41යි l යට 11. එතකොට ඒක ආදීන කරපුවාම මෙතෙන්ට ඍණ l යට 11ක් වෙනවා. ඊළඟට මෙතන අනුපාතයක් ලෙස විස්තරය තිබුණා. විස්තරය කොහොමද අපි කිව්වේ? මේ සමරමති චලනයේ වේගයේ ශූන්‍ය වන ලක්ෂ්‍ය තියෙනවා m වල. දෝලන කේන්ද්‍රය තියෙනවා c වල. එහෙනම් විස්තරය සමාන වෙනවා. විස්තරය සමාන වෙනවා මේ m වල ඉඳලා c ට තියෙන දුරට mc. mc මම හොයාගන්න පුළුවන් a මොලින් ac අර කරනවා. මේ a මුලින් AC එකට. a කියන්නේ 4යි නේ. අඩු කිරීම AC කියන්නේ මේක. එතකොට මට එන විස්තරය කියන්නේ 2යි ඉඳලා 11ක් කියලා. එතකොට අර සූත්‍රයේ මේක ආදේශ කරා. සූත්‍රයේ ආදේශ කරනවා ඒ ප්‍රතිඵල ටික ලැබුණා. දැන් මම හිතන්නේ ඔබට තිරස් චලිත සඳහා තියෙන මේ ගණන් හදන්න පුළුවන්. ඉතින් මේ ගණන් හතරෙන් හොයාගෙන එවැනි ගණන් හදන්න. තිරස් චලිත මම ඊළඟට අර දුන්නකදී කොහොමද සමාධියන්ගේ එදෙන්නේ කියන සාකච්ඡා කරනවා දුන්නක් ආශ්‍රිතව. ඊළඟට මම කතා කරනවා ඝර්ෂණයේ තියෙන පෘෂ්ඨයක කොහොමද සමාධියන්ගේ සාකච්ඡා කරන්නේ කියලා. ඊට පස්සේ මම කතා කරනවා සමාධි ජනිතයේදී බාධා ඇති කිරීම. ඒ කියන්නේ එක්ක වේගය ඩ්‍රොප් කරනවා එහෙම නැත්නම් වේගය වැඩි කරනවා. ඒතොර මොකද වෙන්නේ? ඊළඟට සමාධි ජනිතයේදී අංශවල තියෙන බලබද්ධතිය වෙනස් වුණාම මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙච්ච බලබද්ධතිය. ඇත්තටම ඝර්ෂණයේ අර්ථය ඒක තමයි සිද්ධ වෙන්නේ. ක්‍රියාත්මක වෙච්ච බලබද්ධතිය වෙනස් වුණාම මොකද වෙන්නේ? සරලවචනයේ එළිමින් තියෙන අංශවක වේගයට බාධාවක් හෝ උත්තේජකයක් දුන්නොත් වේගය වැඩි කරන එකක් දුන්නොත් සරලවචනයේ කොහොමද ඒක බලපාන්නේ? බලබද්ධතිය වෙනස් කරොත් සරලවචනයේ මොකක්ද බලපෑම කියන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ තවත් මේ වගේ වීඩියෝ 3-4ක්වත් මේකට කරන්න වෙනවා. ඉතින් ඔබ තියෙනෝනේ මානසික මෙන්ටල් සෙටප් එක හදාගන්න ඕනේ. මේක කරන්න පුළුවන් දෙයක්. යෙදෙන්නේ මේක හොඳට ස්ටඩි කරන්න ඕනේ. අවශ්‍ය දැන් නතර කරලා තම තනියම මේක හිතන්න ඕනේ. වීඩියෝ තමයි කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් අදට මම මේක නවත්තනවා. ආයුබෝවන්.